හරි. අපි එහෙනම් මේ පාඩම් පටන් ගමු. පාඩමේ නම සමාන්තරාශ්‍ර. හරිද? මේ පාඩම ඉතා විශාල පාඩමක් විදියට තමයි මම නම් සලකන්නේ. හරිද? සමාන්තරාශ්‍ර. හරි. සමාන්තරාශ්‍ර ඉතා විශාල පාඩමක් විදියට තමයි මම සලකන්නේ. හරි. මම දන්නේ අනිත් අය මොන විදියටද මේක සලකන්නේ කියලා. නමුත් මම සලකන්නේ මේ පාඩම ඉතා විශාල පාඩමක් විදියට. චූටි වෙලාවක්ද? හරි. එහෙනම් පාඩමේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. සමාන්තරාශ්‍ර කියලා කියන එක පැත්තකින්ම මම තියනවා. මාතෘකාව දැන් ඔයාලා ලියාගෙන ඇත්තේ. නමුත් ඉතින් මම මේක පැත්තකින්ම තියනවා. මම පටන් ගන්නෙ චූටි තැනේ ඉඳලා. ඒ චූටි තැන තමයි ඉස්සෙල්ලාම මම චතුරස්‍රය කියන එක හඳුන්වා දීමක් කරනවා. ඉස්සෙල්ලාම මම කරන්නේ චතුරස්‍රය කියන්නේ මොකක්ද කියන එක හඳුන්වා දෙන එක. චතුරස්‍රය කියන එක හඳුන්වා දෙන එක. ළමයි චතුරස්‍රයක් කියලා කියන්නේ සරල රේඛීය පාද හතරකින් නිර්මාණය වන සංවෘත තල රූපයකට. චතුරස්‍රයක් කියලා කියන්නේ මොකද්ද? සරල රේඛීය පාද හතරකින් නිර්මාණය වන සංවෘත තල රූපයක්. උදාහරණයක් විදියට මේ තියෙන්නේ චතුරස්‍රයක්. උදාහරණයක් විදියට මේ තියෙන්නේ චතුරස්‍රයක්. උදාහරණයක් විදියට මේ තියෙන්නේ චතුරස්‍රයක්. සරල රේඛීය පාද හතරකින් නිර්මාණය වන සංවෘත තල රූපයක් අපි හඳුන්වනවා චතුරස්‍රයක් කියලා. එතකොට චතුරස්‍රයට පාද හතරක් තියෙනවා, අභ්‍යන්තර කෝණ හතරක් තියෙනවා, ඒ වගේමයි ශීර්ෂ හතරක් තියෙනවා. ශීර්ෂයක් කියලා කියන්නේ මොකද්ද? මුල්ලක්. ඒ වගේ සරල කාරණා ටික මම මූලික ජ්‍යාමිතියේදී කතා කරලා ඉවරයි. මම මෙතෙන්දී චතුරස්‍රයක් කියන එක හඳුන්වා දීම පමණයි කරන්නේ. තේරුණාද? හරි. අනුමාත්‍රිකාවක් ලියන්න හැකි ඉක්මනින් චතුරස්‍ර කියලා. අනුමාත්‍රිකාවක් ලියන්න හැකි ඉක්මනින් චතුරස්‍ර. අනුමාත්‍රිකාවක් හැකි ඉක්මනින් ලියන්න චතුරස්‍ර. චතුරස්‍ර. හරි. ඒ අර්ථය මෙහෙම ලියන්න normal පෑනෙන්. ඔයාලා ලියන සාමාන්‍ය පෑනෙන්. සරල රේඛීය පාද හතරකින් නිර්මාණය වන සරල රේඛීය පාද හතරකින් නිර්මාණය වන සරල රේඛීය පාද හතරකින් නිර්මාණය වන සංවෘත තල රූපයක් සංවෘත තල රූපයක් සංවෘත තල රූපයක් චතුරස්‍රයක් ලෙස හඳුන්වනු ලබයි. හඳුන්වනු ලබයි. චතුරස්‍රයක් ලෙස හඳුන්වනු ලබයි. චතුරස්‍රයක් ලෙස හඳුන්වනු ලබයි. මේ රූප තුන ඔයාලා අඳගන්න. මේක ඔහේ ඇඳගත්ත පාද හතරකින් සමන්විත සංවෘත තල රූපයක්. මේ තියෙන්නේ සම චතුරස්‍රයක්. මේ තියෙන්නේ සෘජු කෝණාශ්‍රයක් විදියට ඇඳගන්න. හරි. පිළිවෙල නීට් එකට කරන්න මොකෝ අලුත්ම පාඩමක් නිසා ඔයාලා ෆ්‍රෙෂ් පිට වැඩේ ගොඩ දාගන්න. හරි. ෆ්‍රෙෂ් පිට වැඩේ ගොඩ දාගන්න. නැත්නම් ඔයාලට තමයි පාඩුව තියෙන්නේ. මට නම් පාඩුවක් නැහැ. මොකෝ මම මේ ඔක්කොම ඉගෙනගෙන ඉවරයි. ඒක නිසා ඔයාලටයි වැඩේ තියෙන්නේ. හරි. නවත්තන්න ළමයි. හරි. ළමයි චතුරස්‍ර වර්ග තියෙනවා ළමයි. අනුමාත්‍රිකාවක් විදියට ලියන්න ඕනේ නැහැ.
චතුරස්‍ර වර්ග කිහිපයක් තියෙනවා. මම මේ චතුරස්‍ර වර්ග කිහිපය ගැන ඔයාලට මූලික අවබෝධයක් දෙන්න තමයි මේ අවස්ථාවේදී හදන්නේ. මොනවද ළමයි චතුරස්‍ර වර්ග? චතුරස්‍ර වර්ග පළවෙනි එක කවුරුත් දන්න කවුරුත් හඳුනන සම චතු රස්‍රය ඒ කවුරුත් දන්නෝ කවුරුත් හඳුනනවා. චතුරස්‍ර පළවෙනි එක තමයි සම චතුරස්‍රය. දෙවෙනි එක ළමයි සෘජු කෝණාශ්‍රය. දෙවෙනි එක මොකද්ද? සෘජු කෝණාශ්‍රය. හරි. හතරවෙනි එක නෙවි තුන්වෙනි එක සමචතුරස්‍රයට චුට්ටක් පයින් ගැවුවට පස්සේ හැදෙන රොම්බසය. රොම්බසය. හරි. හතරවෙනි එක සෘජු කෝණාශ්‍රයට පයින් ගැවුවට පස්සේ හැදෙන සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. අවසාන සමාජිකයා ත්‍රිපීසියම. අවසාන සමාජිකයා ත්‍රිපීසියම. ත්‍රිපීසියම කියලා අපි කියුණාට ත්‍රපීසියම තමයි ඇත්තම නම. ත්‍රිපීසියම කියලා කියුණාට ඇත්තම නම මොකද? ත්‍රපීසියම. චතුරස්‍ර පවුලේ සමාජිකයන් 5 දෙනයි. සමචතුරස්‍රය, සෘජු කෝණාශ්‍රය, රොම්බසය, සමාන්තරාශ්‍රය, ත්‍රපීසියම. හරිනේ. ලස්සනට මේ chart එක දාගන්න දැන්. හැකි ඉක්මනින්. ලස්සනට chart එක දාගන්න. ත්‍රිපීසියම නෙවෙයි හොඳේ ළමයි ත්‍රපීසියම. ලියලි වර්ණ අත ලකුණු ක්ලික් කරා. ලියලි වර්ණ අත ලකුණු ක්ලික් කරා. හරි. නවත්තන්න. මැකුවා. ලියන්න මෙහෙම දැන් ඔයාලා මෙච්චර වෙලා ලිව්වේ කළු පාට පෑනෙන් නම් ඔයාලා දැන් මාරු වෙන්නේ නිල් පාට පෑනට. මෙච්චර වෙලා ලිව්වේ නිල් පාට පෑනෙන් නම් දැන් ඔයාලා මාරු වෙන්න කළු පාට පෑනට. හරි. ලියන්න මෙහෙම චතුරස්‍රයකට පාද 4ක් ඇති අතර චතුරස්‍රයකට පාද 4ක් ඇති අතර එම පාද හතරම සරල රේඛීය වේ. එම පාද හතරම සරල රේඛීය වේ. එතෙන්ටම ලියන්න. චතුරස්‍රයක මුළු හෙවත් ශීර්ෂ 4ක් ඇත. චතුරස්‍රයක මුළු හෙවත් ශීර්ෂ 4ක් ඇත. චතුරස්‍රයක මුළු හෙවත් ශීර්ෂ 4ක් ඇත. ඊළඟට ලියන්න එතෙන්ටම මෙහෙම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 4ක් ඇති අතර චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 4ක් ඇති අතර එම අභ්‍යන්තර කෝණ හතරෙහි එකතුව
අංශක 360කි එම අභ්‍යන්තර කෝණ හතරෙහි එකතුව අංශක 360කි නවත්තන්න. හරි. හොඳට එක සැරයක් කියව ගන්න. චූටි වෙලාවක් දෙන්න. හොඳට එක සැරයක් කියව ගන්න. හොඳට එක සැරයක් කියව ගන්න. හොඳේ. මම මේ පාඩම උපරිම නීට් එකට කරනවා. ගණන් හදවනෝ සුපිරියටම ත්‍රිකෝණ පාඩම කරා මතකයිනේ. ඊටත් වඩා කරන්න පුළුවන් සුපිරි අලුත් දේවල් ටිකක් මේක ඇතුලේ වෙයි. හරි. ත්‍රිකෝණ පාඩමටත් වඩා සුපිරි අලුත් දේවල් කීපයක් මේක ඇතුළට දානවා. බලමු ඒවා අද දවසේ ඒ අත්දැකීම චූට්ටක් හරි විඳින්න දෙන්න. හරි. බලමු. ඉවසන් ඉන්න. නවත්තන්න. ලියන්න පොඩි මාතෘකාවක් මෙම පාඩම තුල විකාශනය. මාතෘකාවක් ලියන්න මෙම පාඩම තුල විකාශනය කියන. මෙම පාඩම තුල විකාශනය. මෙම පාඩම තුල විකාශනය. 1. මෙම පාඩම තුල අපි කරන්න ඕන සමාන්තරාශ්‍ර 1 කියන අච්චුපතේ පාඩම. සමාන්තරාශ්‍ර 1 කියන අච්චුපතේ පාඩම. මෙම පාඩම තුල අපි කරන්න ඕන සමාන්තරාශ්‍ර 2 කියන අච්චුපතේ පාඩම. මම මූලික වශයෙන් ඔන්ලයින් හරහා මෙන්න මේ පාඩම් දෙක තමයි අවසන් කරන්න හදන්නේ. 10 වසරට අදාළ කොටස තමයි මම මේ අවසන් කරන්න try එකක් දෙන්නේ මේ දවස් ටිකේ. නමුත් මේ පාඩම තුල විකාශනය මෙන්න මෙහෙම වෙනවා ළමයි. 3 11 වසරේදී සමාන්තර සරල රේඛා ආශ්‍රිත තල රූප ඔව් හරි. ඊළඟට වෘත්ත චතුරස්‍ර වෘත්ත චතුරස්‍ර ප්‍රධාන ලෙස මෙන්න මේ සමාන්තරාශ්‍ර කියන පාඩමේ වැදගත්ම තැන් දෙක අහුවෙන්නේ මෙන්න මේ කොටස් දෙකේදී. මේ කොටස් දෙකේදී ඔයාලට සිද්ධ වෙනවා සමාන්තරාශ්‍ර කියන පාඩමේ හොඳට ඉගෙන ගත්ත කරුණු යෙදවීම සඳහා මහා ලොකු ගණන් හදන්න මේක තුලදී වෙනවා. ඒක නිසා මේ පාඩම පුදුමාකාර විදියට වැදගත්. මේක grade 10 වලදී ඉගෙන ගන්න තියෙන කාරණයක්. grade 10 වලදී ඉගෙන ගන්න තියෙන කාරණයක්. මේක grade 11 වලදී ඉගෙන ගන්න තියෙන කාරණයක්. grade 11 වලදී ඉගෙන ගන්න තියෙන කාරණයක්. එහෙනම් පාඩමේ විකාශනය ටිකක් දරුණුයි කියලා පේනවා. සමාන්තරාශ්‍ර කියන පාඩමේ ඔන්න ඔහොමයි අපිට වැඩ ගොඩ සෙට් වෙන්නේ. මම මේ කියන දේ ඔයාලට සරල බසින්ම තේරෙනවා ඇති කියලා මම හිතනවා. හරිනේ. ඒ ඇති. ලස්සනේට 1 2 3 4 කියලා මේ ටිකක් දාගනින් පුතේ. හැකියක්මනේ. ලස්සනේට මේ ටික දාගනින් පුතේ හැකියක්මනේ 1 2 3 4 කියලා. ඔන්න සමාන්තරාශ්‍ර පාඩමේ විකාශනය මම කතා කරන ටික.
හරි. ලියන්න මාතෘකාවක් සමාන්තරාශ්‍රය. මාතෘකාවක් ලියන්න සමාන්තරාශ්‍රය. ලියන මාතෘකාවක් සමාන්තරාශ්‍රය. අනුමාතෘකාවක් හොඳයි. සමාන්තරාශ්‍රය. අනුමාතෘකාවක් ලියන්න සමාන්තරාශ්‍රය. හරි. චුට්ටක් බලන්න. සමාන්තරාශ්‍රය හැදෙන හැටි සුපිරියටම ගොතන්න හදන්නේ මම. මේ තියෙන්නේ මොකද්ද ළමයි? යකෝ එය තියෙන්නේ සමාන්තර සරල රේඛා දෙකක්. ළමයින්ට ඉතින් තරහ එනවා. මේක මොකද්ද අපිට? ගින්නක් නෑ සර්. ඔව්. සමාන්තර සරල රේඛා දෙකක් නේ. දැන් ඊළඟට මං අහනවා මේ තියෙන්නේ මොකක්ද දරුවා? මේ තියෙන්නේ මොකද්ද දරුවා? අනේ සර් ගොම් ප්‍රශ්න අහන්න එපා. ඔයත් තියෙන්නේ සමාන්තර සරල රේඛා දෙකක්. හරි. ළමයි මම මේ සමාන්තර සරල රේඛා දෙක සහ මම මේ සමාන්තර සරල රේඛා දෙක එකට පොඩ්ඩක් සෙට් කරන්න හිතුණා ළමයි. ආදරයට මේ හැමදේම කරන්නේ. මේ සමාන්තර සරල රේඛා දෙකයි මේ සමාන්තර සරල රේඛා දෙකයි එකිනෙකා සෙට් කරන්න හිතුණා මට. පළවෙනියටම අර මුලින් ඇඳ සමාන්තර සරල රේඛා දෙක ගත්තා. දැන් මුන් දෙන්න සෙට් කරන්නනේ හදන්නේ. හරිද? මම මේක වෙන පාටකින් දාන්නද? එතකොට ඔහෙලට හොඳට ඔලුවට වදීනේ. එහෙනම් මෙන්න මේ සමාන්තර සරල රේඛා දෙකත් මම මේකට පුට්ටු කරන්න හදන්නේ. බලපන් රත්තරනේ. ඔන්න පුට්ටු කරා. පුට්ටු කරා කියන එක ඔයාලට තේරෙනවද? ඔව්. අන්න එහෙම මේ සමාන්තර සරල රේඛා දෙක සහ මේ සමාන්තර සරල රේඛා දෙක සෙට් කරාට පස්සේ පුට්ටු කරාට පස්සේ සරල රේඛා හතරකින් සමන්විත වූ සංවෘත තල රූපයක් ලැබෙනවා. ඒක චතුරස්‍රයක් තමයි. හැබැයි මේ චතුරස්‍රයේ සම්මුඛ සරල රේඛා සමාන්තරයි. සම්මුඛ සරල රේඛා සමාන්තරයි. මේ ජෝඩුව සමාන්තරයි මේ ජෝඩුව සමාන්තරයි මේ ජෝඩුව සමාන්තරයි මේ ජෝඩුව සමාන්තරයි. අපි මෙතන මුල්ල A කියලා නම් කරමු. මෙතන මුල්ල B කියලා නම් කරමු. මෙතන මුල්ල C කියලා නම් කරමු. මෙතන මුල්ල D කියලා නම් කරමු. එහෙනම් මේ නිර්මාණය වූ ABCD චතුරස්‍රයට විශේෂිත වූ නමක් දෙනවා. ඒක තමයි ABCD සමාන්තරාශ්‍රය. හරි. සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. සීන් එක තේරුණා කියන කට්ටියත් උස්සන්නකෝ. මේ කතාව තේරුණා සර්. මට නම් නිකන් ඇඟට දැනුණා වගේ එකක් එනවා. අර එහෙම ෆීලින් එකක් දැනුණාද උස්සන්න? හොඳයි. දැන් ළමයි මට උඹලා chat box එකට පටගාලා type එකක් දාපන්. සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එකට අර්ථකථනයක් හැකියික්මනින්ද. සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එකට අර්ථකථනයක් දීපන් පුතේ හැකියික්මනින්. හැකියික්මනින් ඕනේ හැබැයි. chat box එකට දාන්න පටගාලා. මම බලන් ඉන්නේ. හරි. බලාගන්න. ඔය ඇති නිර්වචන ඇති බුදු අම්මෝ ඇති. ළමයි එක එක කතා කිව්වා. මම රූප සටහන ඇඳලම පොඩ්ඩක් නිර්වචනය හඳුන්වා දුන්නා. සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වේ. වෙන කිසිම කතාවක් අදාළ නැහැ. සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන් වෙන්න ඕන. මොකද්ද? සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වේ. මේ පාදයට මේ පාදය සමාන්තරයි. සම්මුඛ පාද යුගලයක් සමාන්තරයි. හරි.
මේ පාදයේ සමාන්තරයි. එහෙනම් සම්මුඛ පාද යුගලයක් සමාන්තරයි. සම්මුඛ පාද යුගල් සමාන්තර වූ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වේ. නිර්වචනය පැහැදිලි. තවත් කතා දාලා නැහැ. අනේ සමාන්තරාශ්‍රයක් කියන්නේ මේකයි, අනේ මේකයි කියලා වටේ යෑම අවශ්‍ය නැහැ. සම්මුඛ පාද සමාන්තර වූ සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වේ. හරිනේ? හරි. රතු පාටින් නිර්වචන ලියපන්. ඔය නිර්වචන ඇතුලේ ගොඩාක් ගන්න දේවල් තියෙනවා. රතු පාටින් නිර්වචන ලියපන්. ලියපන් පුතේ. සම්මුඛ පාද සමාන්තර වූ සම්මුඛ පාද සමාන්තර වූ සම්මුඛ පාද සමාන්තර වූ සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයක් සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් ලෙස සමාන්තරාශ්‍රයක් ලෙස සමාන්තරාශ්‍රයක් ලෙස හඳුන්වනු ලබයි. සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් ලෙස හඳුන්වනු ලබයි. ටින් 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 මේක දාගනින් ඉක්මනටම. අලුතෙන් ආපු දරුවෙක් ඉන්නවනම් අත උස්සන්න බලන්න. ජ්‍යාමිති පන්ති. හරි. පුතේ ජ්‍යාමිති පන්තිට එක දිගට සම්බන්ධ වෙනවා නම් මම chat box එකට දානවා නම්බර් එකක්. ඒකට WhatsApp message එකක් දාන්න. all දාන්න නම්බර එක. හරි රූප සටහන දාගන්න ඉක්මනට. හරි ඉවර නම් අත ලකුණු ක්ලික් කරන්න. හරි මේ කතාව දැන් වෙනස් කරන්න හදන්නේ. දැන් සමාන්තරාශ්‍රයක් කියන එක මෙච්චරයි. වටේ යෑමක් අදාළ නැහැ. සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වේ. නවත්තපන් පුතේ. දැන් මේ වැඩි බණ කියන්නේ හැම මෙන්න මේ කාරණේ කියනවා. මම එක ප්‍රමේයක් විදියට දීලා ඔයාලට පාඩම් කරන්න ගියාම අපහසුතාවයකට පත් කරන එකද හොඳ? එක ප්‍රමේය කොටස් කීපයකට කඩලා ඔයාලට පාඩම් කරන්න ලේසි වෙන්න, මතකෙ හිටින්න ලේසි වෙන්න උගන්වන එකද හොඳ? මම හිතන්නේ එක ප්‍රමේයක් කොටස් 3කට හෝ 4කට කඩලා නැත්නම් කොටස් වලට වෙන් කරලා එහෙම උගන්වන එක තමයි හොඳ. මොකෝ ඔයාලට මතක තියාගන්න ලේසි වෙන විදියට. මම ප්‍රමේයක් දැන් උගන්වන්න හදන්නේ ළමයි. ඒ ප්‍රමේය කොටස් කිහිපයකට කඩලා උගන්වන්නේ ඔයාලට මතක හිටින්න ලේසි වෙන්න පමණයි. පස්සේ මට දවසක් කියන්න එපා අර මනුස්සයා එක ප්‍රමේයක් විදියට කියන්නේ ඔයා ප්‍රමේයන් කිහිපයක් විදියට කඩලා ඉගෙනුවේ.
කවුද හරි කියලා මගෙන් අහන්න එපා. කටින් පිට කරාම උඹලට ලේසි වෙන්න පුතේ එක ප්‍රමේය කොටස් කීපයකට කඩලා උගන්නන්න. හරිනේ. මම ඉස්සෙල්ලා ප්‍රමේය අච්චුපතෙන් පෙන්නලා මේක තමයි මම දැන් කොටස් වලට කඩන්නේ කියලා කියනවා. එතකොට දවසක මගෙන් ගොම් ප්‍රශ්න අහන එකක් නෑ ඔයාලා. ඒක නිසා. හරිනේ. ඔට්ටුයි. යන් එහෙනම් පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මෙහෙමයි ළමයි කේස් එක. හරි. ඔයාලට පේනවද ප්‍රමේයක්? ප්‍රමේය 1 කියන එක. මෙන්න මේ ප්‍රමේය 1 කියන එක පේනවද? ඔව්. සමාන්තරාශ්‍රයක. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම සම්මුඛ පාද සමාන වේ කියලා. පළවෙනි එක විදියට දීලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක විදියට දීලා තියෙනවා සම්මුඛ කෝණ සමාන වේ කියලා. ඊට පස්සේ තුන්වෙනි එක විදියට දීලා තියෙනවා එක් විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵල සමච්ඡේදනය කරයි කිය. ළමයි ඕක එකක් විදියට මතක තියාගන්න පුළුවන්ද? ප්‍රමේය එකක් විදියට මේක මතක තියාගන්න පුළුවන්ද? අනේ ළමයි මට නම් බෑ මේ වගේ එකක් විදියට මේව මතක තියාගන්න. සර් කොටස් වලට කඩලා වෙන් කරොත් තමයි මට නම් මතක හිටින්නේ. ඒක නිසා මම මේ කොටස් වලට කඩලායි උගන්වන්නේ. තේරුණාද? හරි. ළමයි චූටි වැඩක් කරගන්න ඕන පළවෙනිම දේ. හරිද? ලියන්න ප්‍රමේයය. ලියන්න ප්‍රමේයය. හරිද? ප්‍රමේයය කියලා ලියලා එක කියලා දාන්න නම් එපා. එක කියලා දාන්න එපා. තිත් දෙකක් තියලා මේ විදියටම ඕක ලියා ගන්නකෝ. හැබැයි 1 2 3 පාඩ තුනකින් ලියන්න. සම්මුඛ පාද සමාන වේ එක පාඩකින්. සම්මුඛ කෝණ සමාන වේ එක පාඩකින්. ඊට පස්සේ එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵල සමච්ඡේදනය කරයි කියන එක එක පාඩකින්. හරි. ලස්සනට ලියන්න. මේක ඒ විදිහටම ලියා ගන්න. ඔයාගේ පොතේ දැන් මේ ඒ විදිහටම ලියා ගන්න. මම කැමති නෑ ඔහොම උගන්නන්න. ඒක නිසා අච්චුපතේ කාරණේ අච්චුපතේ විදියටම මම මේ දෙනවා දැන් මුලින් රවට්ටන්න ඔයාලා. නැත්නම් අනාගතයේ දවසේ ගොම් ප්‍රශ්න අහයි කියලා බයට. ලියලි ඉවරන අත ලකුණ ක්ලික් කරන්න. හරි. ලියලා ඉවර නම් ඔන්න එහෙනම් දැන් බලන්න. දැන් මෙහි බලන්න. ලියලා ඉවරයිනේ. නවත්තා. ලියන්න පළවෙනිම දේ. දැන් කොටු කරගෙන ඔක්කොම කරගෙන නවත්තන්න. ඔය දැන් ලිව්ව ප්‍රමේය කොටු කරගන්න. කරලා නවත්තන්න දැන්. හරි. ලියන්න මෙහෙම යට රූල් දෙයක් විතර අතහැරලා ලියන්න මෙහෙම.
ඉහත ප්‍රමේය මතක තබා ගැනීමේ පහසුවට ඉහත ප්‍රමේය මතක තබා ගැනීමේ පහසුවට කොටස් වලට වෙන් කර ඉගෙන ගනිමු. 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 නවත්ත. දැන් ඔන්න නැවත ප්‍රමේයන් කිහිපයක් විදියට කඩලා උගන්නන්න හදන්නේ. පළවෙනි ප්‍රමේය විදියට. හරි. ඔන්න මම පළවෙනි ප්‍රමේය විදියට මේක උගන්වනවා. හරි. මොකක්ද දන්නවද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන්තර වේ. මම පළවෙනි ප්‍රමේය විදියට උගන්වනවා. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන්තර වේ. ළමයි චුට්ටක් බලා ගන්න මම මේ අඳින්නේ සමාන්තර ආශ්‍රයක්. චුට්ටක් බලා ගන්න මම මේ අඳින්නේ සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයිනේ. ඒක ඉතින් සමාන්තර ආශ්‍රයක් කියනකොටම ඒකේ වචනේ ඇතුලේ තියෙන ඕනේනේ. නිර්වචනය ඇතුලේම තියෙන ඕනේ. ඔව්. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයි. ඒකනේ සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ. නිර්වචනය මොකද්ද? ඒකනේ ළමයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන්තර වේ. ඒක තමයි නිර්වචනය. නේ? හරි. ප්‍රමේය දැන් මේ අවස්ථාවේදී කතා කරේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. ඒ කියන්නේ ළමයි මේ පාදය සමානයි. ඒ වගේමයි මේ පාදය සමානයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. මේ පාදය සමානයි. මේ පාදය සමානයි. වැඩේ තේරුණු කට්ටියත් උස. වැඩේ තේරුණු කට්ටියත් උස. හරි. යටින් ප්‍රමේය කියලා ලියලා 32යි ඉරයි ගහගන්න. යටින් ප්‍රමේය කියලා ලියලා 32යි ඉරයි ගහගන්න. රතු පාට ගන්න. ලියන්න මෙහෙම. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. හරි. නවත්තන්න. රූප සටහන දාගන්න. රූප සටහන දාගන්න. හරි. ලස්සනට ලොකුවට රූප සටහන් තියෙන්න ඕන. හොඳයි. ලස්සනට ලොකුවට රූප සටහන් තියෙන්න ඕන. ලියලා ඉවර නම් අත ලකුණු ක්ලික් කරන්න. හරි. ඊළඟට මම කරන ප්‍රමේය ගැන ඔළුවට දා ගනිමු. හරි. ඊළඟ එක තමයි මෙහෙම. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. බලා ගන්න මේ වැඩේ. මේ ඇන්දේ සමාන්තර ආශ්‍රයක්. මේ ඇන්දේ සමාන්තර ආශ්‍රයක්.
සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තරයි. ඒක නිසානේ සමාන්තරාශ්‍රයක් කියන්නේ. අන්න ඒ දේ දක්වන්නම ඕන. හරි. සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ ඇයි? සම්මුඛ පාද සමාන්තර නිසා. දැන් මේ ප්‍රමේය මොකද්ද? සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. එහෙනම් මේ කෝණයට මේ කෝණය සමානයි. සම්මුඛයි. සම්මුඛ කෝණ දෙකක්. සම්මුඛ කෝණ දෙකක්. මේ කෝණ දෙක සමානයි. ඊළඟ කාරණේ පොඩ්ඩක් බලන්න. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. 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 තේරුණු කට්ටිය අත උස්සන්න. තේරුණු කට්ටිය අත උස්සන්න. හරි. නවත්තන්න. ප්‍රමේය කියලා ලියලා 32යි ඉරයි ගහලා රතු පාට පෑන අතර ගන්න. ලියන්න මෙහෙම. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. රූප සටහන දාගන්න. ඉක්මනට රූප සටහන දාගන්න. හැබැයි ලොකු වෙන්න ඕන. හොඳේ මේ කුරුමිනි අඬු තරම් චූටි ඒව නම් අඳින්න ලෑස්ති වෙන්න එපා මාත් එක්ක. ලියලි වර්ණ අත ලකුණු ක්ලික් කරන්න. ලොකුවට අඳින්න ඕන. පාට දෙකක් භාවිතා කරලා පිළිවෙලට අඳින්න. හරි. නවත්තන්න. ඊළඟට ප්‍රමේයයක් නෙවෙයි. ලියන්න ප්‍රධාන විකර්ණය සහ අතුරු විකර්ණය. ලියන්න මාතෘකාවක් ප්‍රධාන විකර්ණය සහ අතුරු විකර්ණය. ප්‍රධාන විකර්ණය සහ අතුරු විකර්ණය. ලියන්න මාතෘකාවක් ප්‍රධාන විකර්ණය සහ අතුරු විකර්ණය. A B C D A B C D ළමයි මේ තියෙන සමාන්තරාශ්‍ර දෙකක් කියන කට්ටිය අත උස්සන්න. මේ තියෙන සමාන්තරාශ්‍ර දෙකක් කියන කට්ටිය අත උස්සන්න.
මේ තියෙන්නේ සමාන්තර ආශ්‍ර දෙකක් කියන කට්ටියත් උස හරි දැන් හොඳට හිතලා බලපන් පුතේ සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයක් සම්මුඛ පාද සමාන්තරයි කියලා පෙන්නලා තියෙද සම්මුඛ පාද සමාන්තරයි කියලා පෙන්නලා තියෙද පෙන්නලා නැහැ සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් සම්මුඛ පාද සමාන්තරයි කියලා පෙන්නලා නැහැ එතකොට මේවා සමාන්තරාශ්‍ර නෙවි මේවා නිකම්ම නිකං ABCD චතුරස්‍ර සමාන්තරාශ්‍රයක් කියලා කියනවා නම් ඒකේ සම්මුඛ පාද සමාන්තර බව පෙන්වා තිබිය යුතුමයි සමාන්තරාශ්‍රයක් කියලා තියෙනවා නම් ඒ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමාන්තර බව පෙන්වා තිබීම අනිවාර්යයි සත්‍යයි සෝචනීය නැත සමාන්තර බව පෙන්වන්නේ නැහැ චතුරස්‍ර මේවා එහෙනම් මේකත් ABCD චතුරස්‍රය ABCD චතුරස්‍රය මේකත් ABCD චතුරස්‍රය හරි මට කියපන් පුතේ එතකොට විකර්ණයක් කියලා කියන්නේ සම්මුඛ ශීර්ෂ දෙක ක්‍රියා කරනු ලබන රේඛාවක් සම්මුඛ ශීර්ෂ දෙක ක්‍රියා කරනු ලබන රේඛාවක් විකර්ණයක් කියලා හඳුන්වනවා සම්මුඛ ශීර්ෂ දෙක ක්‍රියා කරනු ලබන රේඛාවක් විකර්ණයක් හරි ළමයි මේ විකර්ණය මෙහි අතර තියෙන මේ 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 අතර එතකොට ළමයි AC කියලා කියන්නේ විකර්ණය හරි AC විකර්ණය හරි හැබැයි මේ අතරනේ තියෙන්නේ මේ අතර තියෙන නිසා අපි හඳුන්වනවා සාමාන්‍යයෙන් මේ අතර නම් විකර්ණයක් තියෙන්නේ අපි හඳුන්වනවා ප්‍රධාන විකර්ණය කියලා මොකක් කියලා හඳුන්වන්නේ ප්‍රධාන විකර්ණය කියලා මොකක් කියලා හඳුන්වන්නේ ප්‍රධාන විකර්ණය කියලා චතුරස්‍රයක සම්මුඛ ශීර්ෂ දෙකක් ක්‍රියා කරනු ලබන රේඛාව අපි හඳුන්වනවා විකර්ණය කියලා. නමුත් මේ අතර නම් තියෙන්නේ ඒ විකර්ණය ප්‍රධාන විකර්ණය කියලා හඳුන්වනවා. හරි. මේ තියෙන්නේ චතුරස්‍රය. මේ චතුරස්‍රයේ එකිනෙකට සම්මුඛව පිහිටන එකිනෙකට මුහුණ බලා පිහිටන ශීර්ෂ දෙකක් තමයි B හා D කියන්නේ. අනේ B හා D යා කරනු ලබන රේඛාව මගින් නිර්මාණය වෙනවා විකර්ණයක්. නමුත් තියෙන්නේ මේ අතට. එහෙනම් මොකද්ද? අතුරු විකර්ණයක් කියලා හඳුන්වන්න පුළුවන්. අතුරු විකර්ණයක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් මේක අතුරු විකර්ණය. ඒ විකර්ණයේ නම BD විකර්ණය. BD විකර්ණය. මේ අතර තියෙනවා නම් ප්‍රධාන විකර්ණය. න්‍යාස පාඩමේදී මේ කාරණා උගන්වනවා. මේක පාඩමට අමතරව න්‍යාස පාඩමේදී මේ ප්‍රධාන විකර්ණය සහ අතුරු විකර්ණය ගැන උගන්වනවා. හරි. ඉතින් මේකෙදී අල්ලගෙන තිබ්බොත් න්‍යාස පාඩමට ලේසි වෙයි. මේ තියෙන ප්‍රධාන විකර්ණය, මේ තියෙන අතුරු විකර්ණය. විකර්ණයේ නිර්වචනය මොකද්ද? චතුරස්‍රයක සම්මුඛ ශීර්ෂ දෙක යා කරනු ලබන සරල රේඛාව. තේරුණු කට්ටියත් උස? තේරුණු කට්ටියත් උස? හරි බං. එල යමන් එහෙනම් ලියන්න. රතු පාටින් ලියමු. චතුරස්‍රයක සම්මුඛ ශීර්ෂ දෙක යා කරනු ලබන රේඛාව චතුරස්‍රයක සම්මුඛ ශීර්ෂ දෙක යා කරනු ලබන රේඛාව විකර්ණය ලෙස හඳුන්වනු ලබයි.
හඳුන්වනු ලබයි. රූප සටහන් දෙක දාගන්න පුතේ. රූප සටහන් දෙක දාගන්න පුතේ. මම ඉතා සරලව මේ කියලා දෙනවා. හොඳේ. මම මේ මහා බැරෑරුම් කරලා මේ පාඩම කියලා දෙන්නේ නැහැ. හැබැයි සරලව කියලා දෙන දේවල් තුලින් බැරෑරුම් ප්‍රශ්නයක් ඔයාලට ඉබේ හදා ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් යන් එමි. රූප සටහන් දෙක දාගන්න. හරි. නවත්තමු පුතේ. ලියලි ඉවර කට්ටිය අත උස්සන්න. මට ප්‍රමේයයන් ටික විතරයි කොට දාලා දෙන්න ඕන අද. ගණන් හදන්න මට අවශ්‍යම නැහැ. ප්‍රමේයයන් ටික හරියට කොට දාලා දුන්නොත් ගණන් හදනවයි කියන එක ඔයාලා ඉබේ කරයි. මට අල්ලන්නවත් දෙයක් නැහැ ඕක. හරි. ඊට පස්සේ ආයිසරයක් ප්‍රමේයක් තියෙයි. හරි. ආයිසරයක් තියෙන ප්‍රමේය. ලියන්න ඊට පස්සේ ප්‍රමේයය කියලා. ඊට පස්සේ නැවත ලියන්න ප්‍රමේයය. තරහ නැතුව පොඩ්ඩක් බලන් ඉන්න. සමාන්තර අස්ර දෙකක් අඳිනකා. තරහ නැතුව පොඩ්ඩක් බලන් ඉන්න. සමාන්තර අස්ර දෙකක් අඳිනකා. හරි. සමාන්තර අස්ර දෙකක් ඇන්දා. හරි. හරි. ගොම් ප්‍රශ්නත් අහයි. හරි. සමාන්තර අස්ර දෙකක් ඇන්දා. ගොම් ප්‍රශ්නත් අහයි. සමාන්තර අස්ර දෙකක් ඇන්දා. ගොම් ප්‍රශ්නත් අහයි. සමාන්තර අස්ර දෙකක් ඇන්දා. පුතේ මේ සමාන්තර අස්ර දෙකක් කියන කට්ටියත් උස්සන්න. මේ සමාන්තර අස්ර දෙකක් කියන කට්ටියත් උස්සන්න. මේ සමාන්තර අස්ර දෙකක් කියන කට්ටියත් උස්සන්න. මේ සමාන්තර අස්ර දෙකක් කියන්නේ නැහැ. මේ සමාන්තර අස්ර දෙකක් නෙවි කියන කට්ටියත් උස්සන්න. හරි. ඇයි මේ සමාන්තර අස්ර දෙකක් නෙවෙන්නේ? නොවෙන්නේ ඇයි?
මේක සමාන්තරාශ්‍ර දෙකක් නොවෙන්නේ ඇයි? chat box දාන්න. මේ දෙක සමාන්තරාශ්‍ර දෙකක් නොවෙන්නේ ඇයි? chat box දාන්න. මේ දෙක සමාන්තරාශ්‍ර දෙකක් නොවෙන්නේ ඇයි? කියපන් බං ඉක්මනට. සමාන්තරයි කියලා පෙන්නලා නෑ. වැඩේ අහුවෙලා තියෙන්නේ දැන් කට්ටිය. දැන් හරිනේ. සමාන්තරාශ්‍රයක් වෙන්න නම් අනිවාර්යෙන්ම සම්මුඛ පාද සමාන්තර බව පෙන්වන්න ඕන. හොඳයි. සතුටුයි. වැඩේ අල්ලගෙන. ලක්ෂයි හොඳේ. මං හිතුවේ ගොන් කියලා. නවත්තපන්. chat box පට ගාලා දාපන් මේ විකරණය හඳුන්වන නම. මේ විකරණය හඳුන්වන නම. මේ විකරණය හඳුන්වන නම පට ගාලා දාපන්. මේ විකරණය හඳුන්වන නම. නාමය. ප්‍රධාන විකරණය මේ තියෙන ප්‍රධාන විකරණය මේක හඳුන්වන නම chat box දාන්න ඕනේ නෑනේ ඒක ඉතින් දැන් දන්නවා මේක මොකක්ද හඳුන්වන්නේ කොහොමද හඳුන්වන්නේ අතුරු විකරණය මේ තියෙන ප්‍රධාන විකරණය මේ තියෙන අතුරු විකරණය මේ තියෙන ප්‍රධාන විකරණය AC ප්‍රධාන විකරණය එතකොට මේ තියෙන්නේ BD අතුරු විකරණය හරි දැන් බලන්න පුතේ ප්‍රමේයයක් හොඳයි හරි ප්‍රමේයයක් මට මෙච්චරයි උගන්වන්න ඕන මට මේ මහා ලොකු දේවල් වලට කියලා දෙන්න ඕනේ ප්‍රමේයන් ටික හරියට පැහැදිලි කරයි කියන්නේ ඔයාලට ගණන් ටික සට පට ගාලා හදන්න පුළුවන් ෂුවර් හරි මොකද්ද ප්‍රමේය ළමයි සමාන්තර ආශ්‍රයක එක් වරකට එකයි එක් කියන එකේ තේරුම මොකද්ද වරකට එකයි එක් වරකට එකයි එක් වරකට එකයි ප්‍රමේය මොකද්ද සමාන්තර ආශ්‍රයක එක් විකර්ණ මගින් එහි වර්ගඵලය සමච්ඡේදනය කරයි සමාන්තරාශ්‍රයක එක් විකර්ණ මගින් එහි වර්ගඵල සමච්ඡේදනය කරයි සමාන්තරාශ්‍රයක එක් විකර්ණ මගින් එහි වර්ගඵල සමච්ඡේදනය කරයි සමච්ඡේදනය කියලා කියන්නේ සමාන කොටස් දෙකකට බෙදා වෙන් කරයි සමච්ඡේදනය කියලා කියන්නේ සමාන කොටස් දෙකකට බෙදා වෙන් කරයි මෙන්න මේ ප්‍රධාන විකර්ණය මගින් සමාන්තරාශ්‍රය වර්ගඵල දෙකකට බෙදා වෙන් වෙනවා ඒ වර්ගඵල දෙක හරියටම සමානයි මේ ප්‍රධාන විකර්ණය මගින් සමාන්තරාශ්‍රය කොටස් දෙකකට බෙදා වෙන් වෙනවා ඒ කොටස් දෙකේ වර්ගඵල හරියටම සමානයි තේරුණායි එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද පුතේ ACD ත්‍රිකෝණයේ වර්ගඵලය equal වෙනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට වැඩේ ගොඩනේ මෙන්න සමාන්තරාශ්‍රයේ අතුරු විකර්ණය ඇඳලා සමාන්තරාශ්‍රයේ අතුරු විකර්ණය ඇඳලා අන්න ඒ විකර්ණය මගින් සමාන්තරාශ්‍රය කොටස් දෙකකට බෙදා වෙන් වෙනවා අන්න ඒ කොටස් දෙකේ වර්ගඵල සමානයි ඒ කොටස් දෙකේ වර්ගඵල සමානයි තේරුණායි එහෙනම් කියන්න පුළුවන් අනේ කියන්න ADB ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා මොකටද ළමයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලයට කොතේරු කට්ටිය තුස්සන්න
වැඩේ තේරුණු කට්ටියත් උස්සන්න. හරි සුපිරි. හරි ලියන්න එහෙනම් මෙහෙම ප්‍රමේය සමාන්තරාශ්‍රයක එක් විකර්ණ මගින් සමාන්තරාශ්‍රයක එක් විකර්ණ මගින් වර්ගඵල එක් විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය කරයි. සමාන්තරාශ්‍රයක එක් විකර්ණය මගින් වර්ගඵල සමච්ඡේදනය කරයි. සමාන්තරාශ්‍රයක එක් විකර්ණය මගින් වර්ගඵල සමච්ඡේදනය කරයි. සමාන්තරාශ්‍රයක එක් විකර්ණ මගින් වර්ගඵල සමච්ඡේදනය කරයි. රූප සටහන් දෙක දාගන්න. හැබැයි රූප සටහන් දෙකම දාන්න ඕනේ. දෙපැත්තේ දාගන්න. හොඳයි දෙපැත්තේ. එතකොට ලස්සනයි වෙන්නේ. එක් කියන එකේ තේරුම මොකද්ද? chat box දාන්න පට්ට ගාලා දාන්න. එක් කියන එකේ තේරුම වරකට එක බැගේ. වරකට එක බැගේ. එක් කියන එකේ තේරුම මොකද්ද? වරකට එක බැගේ. සමච්ඡේදනය කියන්නේ සමාන කොටස් දෙකකට බෙදා වෙන් කරයි. සමාන කොටස් දෙකකට බෙදා වෙන් කරයි. තේරුණානේ? හා සති දෙකයි මේකෙන් ගණන් හදන්නේ. ඒ කියන්නේ මේ පාඩමට අදාළ දැන් මේ අදුගණු ප්‍රමේයට අදාළව සති දෙකක් ගණන් හදන්න. හරි. අදුගණු ප්‍රමේයට අදාළව සති දෙකක් ගණන් හදන්න. ඔයාලා මේව හදනව පට් ගාලා මට ෂුවර් ඒ. ළමයි දැන් ලියලා ඉවර නම් රතු පාටින් ඉරක් ගහලා වෙන් කරන්න. දැන් ඔතනින් ලියලා ඉවරයිනේ. ලියලා ඉවර නම් රතු පාටින් ඉරක් ගහලා මෙහෙම වෙන් කරන්න. රතු පාටින් ඉරක් ගහලා වෙන් කරන්න. දැන් අලුත්ම ප්‍රමේයක් ගන්නන්න හදන්න. අලුත්ම ප්‍රමේයක් ගන්නන්න හදන්න. අලුත්ම ප්‍රමේයක් ගන්නන්න හදන්න. රතු පාටින් ඉරක් ගහලා වෙන් කරන්න. හැබැයි හරියට ලියන්න ඕන මේ. හොඳයි මම වෙලාව දෙනවා. එහෙම ලොකු ප්‍රමාණයක් අද කරන්නේ නැහැ මම. මං කියලා තියෙන්නේ සාමාන්‍ය පුළුවන් නම් ක්ලාස් එන ළමයින්ගේ ගෲප් විතරයි මගේ ළඟ තියෙන්නේ. සාමාන්‍යයෙන් ක්ලාස් එන්නේ නැති ඔයාලගේ යාළුවෝ ඉන්නෝනේ. යාළුවන්ට අදාළව ගෲප් හදන්න. ගෲප් සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් උපරිම යාළුවෝ ප්‍රමාණය දාලා ගෲප් එකක් හදන්න. ඒකේ ඇඩ්මින් මටත් දෙන්න. හරි. එතකොට මම මේ නොමිලේනේ ජ්‍යාමිතිය ගන්නන්නේ. ඒකේ ලින්ක් එක විතරක් දෙන්න. එහෙම මේ දුෂ්ට වෙන්න එපා. ඉතින් සාමාන්‍ය මටත් නේ ක්ලාස් එක පොඩ්ඩක් ප්‍රවර්ධනය කරගන්න පොඩි හෙල්ප් එකක් දෙන්න. ගෲප් හදලා මටත් ඇඩ්මින් දෙන්න. එතකොට මම ලින්ක් එක ෂෙයා කරගන්නම්. හරි. ඒ වගේ පොඩි හෙල්ප් එකක් දෙන්න. හරි. මේක ලියලා ඉවර නම් අත ලකුණ ක්ලික් කරන්න. රතු පාටින් ඉරක් ගහන්න ඕන අනිවාර්යෙන්.
හරි. නවත්තන්න ළමයි. හරි. මැකුවා. හරි. මේකෙන් පස්සේ ඉතින් ඔයාලට ප්‍රමේයයන් නැහැ. ආයිසරයක් මම ගණන් ටිකක් හදවලා තමයි ආයිත් ප්‍රමේයයන් කීපයක් දෙන්නේ. ප්‍රමේයයන් ඉවරයි. ඒ කියන්නේ සති දෙකකට ප්‍රමේයයන් ඉවරයි. මේ ටික භාවිතා කරලා ගණන් හදන සති දෙක. ඊට පස්සේ තමයි ආයිසරයක් ප්‍රමේයයන් ටිකක් කතා කරන්නේ. දැන් බලාගන්න. හරි. රතු පාටින් ඉරක් ගහලා වෙන් කරානේ. බලා ගන්න දැන්. ඔන්න ළමයි මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ සමාන්තරාශ්‍රය. මේ තියෙන්නේ මොකද්ද? A B C D සමාන්තරාශ්‍රය. ඒක ඉතින් ඔයාලට තේරෙනවා. පටාස් ගාලා විනාඩියක් ඇතුළත දාන්න මේ මොන විකර්ණයද? මේ මොන විකර්ණයද? මේ මොන විකර්ණයද? හොඳයි. ඔය තියෙන ප්‍රධාන විකර්ණය. ඊළඟට මම අහනවා මේ මොන විකර්ණයද? ඊළඟට මම අහනවා මේ මොන විකර්ණයද? ඊළඟට මම අහ ප්‍රශ්නය කොළ පාටින් යන්නේ මොන විකර්ණයද? හරි. ඒ තියෙන්නේ අතුරු විකර්ණය. ඒ තියෙන්නේ මොකද්ද? අතුරු විකර්ණය. ප්‍රධාන විකර්ණය සහ අතුරු විකර්ණය එකිනෙකා හමු වෙලා තියෙන්නේ මෙතෙන්. ප්‍රධාන විකර්ණය සහ අතුරු විකර්ණය එකිනෙකා හමු වෙලා තියෙන්නේ මෙන්න මෙතෙන්. ඒ කියන්නේ O කියන පොට් එකේදී තමයි හමු වෙලා තියෙන්නේ. ළමයි ඔන්න දැන් අලුත් ප්‍රමේයයක් ඉගෙන ගන්න හදන්නේ. සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒ කියන්නේ ළමයි ප්‍රධාන විකර්ණයයි අතුරු විකර්ණයයි එකිනෙක හම්බ වෙනෝනේ ඕ මගේදී. ඕ කියන පොට් එකේදී හම්බ වෙනෝනේ. අන්න එතකොට ප්‍රධාන විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා ඕ මගින්. ප්‍රධාන විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා ඕ මගින්. ඒ වගේමයි අතුරු විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා ඕ මගින්. ප්‍රධාන විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා ඕ මගින්. අතුරු විකර්ණය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ඕ මගින්. සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒ කියන්නේ ඕ කියන ලක්ෂය මගින් ප්‍රධාන විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඕ කියන ලක්ෂය මගින් අතුරු විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. තේරුණානේ? එතකොට ඕ කියන එක ඉස්සෙල්ලා හඳුන්වා දීලෙමු. ඕ යනු විකර්ණ දෙක එකිනෙක මුණ ගැසෙන ලක්ෂයයි. ඔය යනු විකර්ණ දෙක එකිනෙක මුණ ගැසෙන ලක්ෂය. එහෙනම් අපිට සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙයි කියන නියමයට ප්‍රමේයට අනුව AO සමානයි OC කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි BO සමානයි OD කියලා කියන්න පුළුවන්. ලිව්වා කොටු කරා. නැවත වතාවක් කියන. ප්‍රමේය මොකද්ද?
සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. පැහැදිලි කරනවා. ළමයි මේ තියෙන්නේ ප්‍රධාන විකර්ණය. මේ තියෙන්නේ අතුරු විකර්ණය. ප්‍රධාන විකර්ණය සහ අතුරු විකර්ණය එකිනෙක හමු වෙනවා O කියන ලක්ෂයේදී. අන්න ඒ O කියන ලක්ෂය මගින් ප්‍රධාන විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. අන්න ඒ කියන O කියන ලක්ෂය මගින් අතුරු විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙනවා. තේරුණා කියන කට්ටිය අත උස්සන්න. තේරුණා කියන කට්ටිය අත උස්සන්න. හරි. නවත්තපන් පුතේ වැඩි. ලියන්න මෙහෙම. ප්‍රමේයය. රතු පාටින් ප්‍රමේයක් ලියන්න ඕන. ප්‍රමේයක් ලියන්න ඕන රතු පාටින්. හරි. ලියන්න. සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. 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 හරි. රූප සටහන ඇඳලා මේ ටික ලියාගෙන කොටු කරගන්න. හරි. හරි. මේ පාඩමට අංග සාම්‍ය කියන ත්‍රිකෝණාංග සාම්‍ය කියන පාඩම සම්බන්ධ වෙනවා. ඒක මම ලස්සනට පැහැදිලි කරනවා ත්‍රිකෝණාංග සාම්‍යයට ආවේ නැති දරුවෙක්ට උනත් තේරුම් යන්න පුළුවන් විදියට පැහැදිලි කිරීමක් කරනවා. හැම ගානම මම ඉතා සරලව පැහැදිලි කිරීමක් කරනවා හැම චූටි දෙයක්ම ලියලා. හරිද? හරි. මම ඔච්චරයක් දවස කරන්නේ. මොකෝ පොයේ දවස නිසා ලොකු වෙලාවක් කරගෙන කරන්නේ නැහැ. මට ප්‍රමේයන් ටික තමයි ඔළුවට දෙන්න ඕනේ. මං හිතන්නේ මං අද දවසේ ඔය ටික කරා. දෙන්න පුළුවන් උපරිමයට දුන්නා ප්‍රමේයන් ටික. එහෙනම් යන්න පුළුවන් බුද්ධ සරණයි.